A good day to you all. Welcome to Jatika Pasala Ordinary Level English Program. ඉතින් පුතේ දුවේ ඔයගොල්ලෝ දැන් විභාගයට සූදානම් වෙනවා ඇති කියලා අපිට ගොඩක් විශ්වාසයි. සහ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ වැඩසටහන් මාලාවත් එක්කම දිගින් දිගටම ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඇති කියලා. ඉතින් අදත් අපි සූදානම් වෙනවා පොඩ්ඩක් වෙනස් විදිහේ වැඩසටහනක් කරන්න. අද මම ස්ටුඩියෝ එකේ ඉඳලා මේ වැඩසටහන මෙහෙවනවා. අද අපිත් එක්ක කීපය දෙනෙක් බාහිරිනුත් සම්බන්ධ වෙන්න යනවා. ඉතින් වැඩසටහන ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. So what are we going to discuss? So as you know, our programs have been made to help you to attain, or let's say to get more marks in the ordinary level examination. That means we have planned all our lessons to help you directly to your ordinary level exam. ඉතින් අපේ වැඩසටහන් මාලාවම පුතේ දුවේ සකස් කරලා තියෙන්නේ ඍජුවම ඔයගොල්ලන්ට විභාගයත් එක්ක සම්බන්ධ වෙන විදිහට. So what is it about? අපි මේකට අපි පුතෙක්ගෙන් ඇහුවා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් කටයුතු කරන්න නැත්නම් අසීරු විභාගයේ මොන වගේ දේවල්ද දැනගන්න ඕනේ කියලා. ඉතින් එක පුතෙක් අපිට මෙන්න මේ විදිහට එයාගේ ප්‍රශ්නේ කිව්වා. ඔයගොල්ලෝ ආසද බලන්න එයාගේ ප්‍රශ්නේ. ඔයගොල්ලන්ටත් අදාළ වෙයිද දන්නේ නැහැ. බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙහෙමත් ලියනවාද නෑ ඕනේ. ඊටත් මගේ. සර් ඉංග්‍රීසි පේපර් එකේ ෆස්ට් පාර්ට් එකේ එන පැරග්‍රාෆ් ක්වෙස්චන් එක. ඒකට හම්බෙන්නේ ලකුණු 5යි සර්. ඉතින් මේ ලකුණු 5න් උපරිම ලකුණක් වැඩි ප්‍රමාණයක් ස්කෝර් කරගන්න අපි මොනවද භාවිතා කරන්න ඕන ටෙක්නික්ස්? හොඳ ප්‍රශ්නයක්. thank you ශාලින පිළියන්දල ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වුණාට ශාලින අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න යන්නේ නම් මම නෙමෙයි. මම පොඩි සපෝට් එකක් දෙනවා. හැබැයි අද අපිට මේ උත්තරේට හොඳ උත්තරයක්, පැහැදිලි උත්තරයක් ගයත්‍රි මිස් බදුල්ලේ ඉඳලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් ගයත්‍රි මිස් සූදානම් වෙලා ඉන්නවා මෙන්න මේ දේ ගැන කතා කරන්න. Note, notice, invitation. අපි ගයත්‍රි මිස්ගෙන් අහලා බලමු. Yes, good morning, Tenant sir. And today too, thank you very much for connecting me like this, Mohammed Suti. As you told, you just asked me what is it about. Yes, we are talking about the test number 6. අපි කතා කරන්නේ අපේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ එන test number 6 ගැන. ඉතින් මොකක් ගැනද මේ? Yes. What do you say? Yes. It is about writing. It is based on writing, right? So what do we have to write? අපිට මොනවද ලියන්න සිද්ධ වෙන්නේ? It is sometimes to write about a note, sometimes a notice, most probably it may be an invitation, and a small paragraph about a person or something else, or it may be a free writing or guided writing. කියන්නේ අපිට ලියන්න සිද්ධ වෙනවා සමහරක් වෙලාවට නෝට් එකක්, නොටිස් එකක් දැන්වීමක්, එතකොට ඉන්විටේෂන් එකක් වෙන්න පුළුවන්, ආරාධනා පත්‍රයක් වෙන්න පුළුවන්, ඒ වගේම පුංචි පැරග්‍රාෆ් එකක් වෙන්න පුළුවන් තව කෙනෙක් ගැන. ඒක ෆ්‍රී රයිටින් එකක් වෙන්නත් පුළුවන්, ගයිඩඩ් රයිටින් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දෙයක් දිහා බලාගෙන ඒ හා සමානව වෙනස් කරලා ලියන්නත් පුළුවන්, ෆ්‍රීලි අපේ ලියන එකක් වෙන්නත් පුළුවන්. වගේම කොට මේකේ මාකින් ක්‍රයිටීරියා එක ගැන කතා කරාම අපිට ලකුණු 5ක් ලැබෙනවා. We will be given 5 marks for this type of question. 2 marks are allotted for content and 3 marks are allotted for language. ලකුණු 3ක් අපිට language එකට ලැබෙනවා. අපි කොයි විදිහට භාෂාව හසුරවන්නේ කියන එකට අදාළ කරන කාරණා ටික ලියලා තියෙනවා නම් අපිට ලකුණු 2ක් උපය ගන්න පුළුවන් content එකට. thank you ගයත්‍රි මිස්. ඒ තොරතුරු ටික කිව්වට දැන් ගයත්‍රි මිස්ට යන්න දෙන්න බෑ. ආයි සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව නෝට් එකක් රයිට් කරන විදිය, ලියන විදිය දැන් අපි ගයත්‍රි මිස්ගෙන් ආයි අහන්න හදන්නේ. ගයත්‍රි මිස් අපිට කියන්නකෝ කොහොමද මේ නෝට් එකක් ලියන්නේ සහ මේකේ වැදගත් වෙන කරුණු ටික අපි අහලා බලමු ගයත්‍රි මිස්ගෙන්. අපි notes ලියන්න චුට්ටක් බලමු. right? Notes are very short and sweet. බොහොම කෙටි ඒ වගේම බොහොම රසවත්. They are written to well-known people. ඒවා ලියන්නේ දරුවනේ අපිට හොඳටම හිතවත් කට්ටියට. එහෙම නැත්නම් හොඳටම දන්න අයට තමයි අපි note writing ලියන්නේ. ඒක ගොඩක් වෙලාවට informal writing කියලා කියනවා. අපි රාජකාරී මට්ටමේ දෙයක්
නෙවෙයි. අපේ පෞද්ගලිකව අපි දන්න හඳුනා අයට තමයි notes ලියන්නේ. right. අපි මුලින්ම question එකකට යමුකෝ බලන්න. ඒ question එකේ කියනවා write a note to your friend inviting him or her to your birthday party. Include the date, time and the venue. Use about 50 words. Right. දැන් වචන 50ක් විතර පාවිච්චි කරලා මේ note එක ලියන්නලු. අපිට කියලා තියෙනවා පුතේ invite කරන්න ඕනි අපි කාටද අපේ යාළුවෙක්ට. ඒක him or her කියන්නේ ගෑනු කෙනෙක්ට වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක්ට වෙන්න පුළුවන්. මොකටද invite කරන්න කියන්නේ? ඔයාගේ birthday party එකට. දැන් බලන්නකො මේ උත්තරය සකස් කරලා තියෙන විදිය. Let's go to the answer. Yes. Dear Mala, hey, I have a happy news for you. I'm celebrating my 16th birthday the Sunday, the 18th of June. My parents have organized a small party for me. It will start around 6 p.m. on that day at my home. I have invited all my friends and also I want you to join me. What would you say? Can you please bring your guitar that day? Sorry, organ that day? Please inform me beforehand. Sureka. ඉතින් දරුවනේ මේ බලන්න මේ පුංචි ඉන්විටේෂන් එක එහෙම නැත්නම් නෝට් එකක් ආකාරයෙන් ලියලා තියෙනවා. පොඩි හඳුන්වා දීමක් කරලා තිනවා. මට තිනවා හොඳ සන්තෝෂ දෙයක් කියන්න. ඒක තමයි මගේ 16 වෙනි උපන්දිනේ සමරනවා. අහවල් දවසේ එතකොට මේකට පේරන්ට්ස්ලා ඕගනයිස් කරලා තිනවා පාටි එකක්. ඒක තියෙන්නේ එදාට කොහෙදද කොයි වෙලාවෙද කියලා දීලා තියෙනවා. මේව තමයි තියෙන්න ඕනි කාරණා. සහ කවුද ඒකට එන්නේ වෙන්නේ? සහ එයාගෙන් විශේෂ දෙයක් අවශ්‍යයි නම් ලියන්න පුළුවන්. ඒවා අත්‍යවශ්‍ය නැහැ. අර වචන ප්‍රමාණය සකස් කරගන්න මම ටිකක් එකතු කරගත්තා. If you can, you bring your organ. නැත්නම් guitar, maybe violin, maybe the digital camera. ඒ වගේ පුංචි වචන වෙනස් කරලා ඒක හදාගන්න පුළුවන්. මේ වගේ තමයි පුංචි නෝට් එකක් අපි ලියන්නේ. ඉතින් එහෙමනම් හෙරන්ස් එතන ඉහාට තව අපි නෝට් එකක් දෙකක් කතා කරමු නේද? කතා කරන්නකෝ බලන්න. Thank you Gayatri Miss. ඒ තොරතුරු ටික හරි වැදගත්. ඇත්ත නේද? නෝට් එකක් ලියද්දී මේ තොරතුරු ටික වැදගත්. අපි උදාහරණයකුත් බැලුවා කොහොමද නෝට් එකක් ලියන්නේ කියලා. දැන් මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ how to write a notice. So there is a big difference between a note and a notice. note එකකුයි notice එකකුයි අතර ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. right. අපි මේ තොරතුරු ටික ඉස්සලා බලමු. There's an easy way to write a notice. Practice this method. Who has organized the event? දැන් මෙන්න මේ වගේ ටිකක් දීලා තියෙනවා. පළවෙනි වෙනස තමයි මම මේකට කලින් කියන්නම්. So the note is written to a person, to a maybe to a single person. note එකක් අපි ලියන්නේ තනි පුද්ගලයෙකුට. ඒක බොහොම personal දෙයක්. But notice is different. notice කියන එක වෙනස්. So we publish this in a public place. පොදු ස්ථානයක පේන්න හැමෝටම පේන්න දන්වන දැන්වීමක් තමයි notice කියලා කියන්නේ. මේ දෙකේ වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. ඒකට හේතුව අපි දැකලා තියෙනවා පුතාලා දුවලා විභාගයේදී note කියන තැන වෙනුවට notice කියලා ලියලා තියෙනවා. notice කියලා ලියන්න ඕන තැන note කියලා ලියලා තියෙනවා. So you are not going to get marks for these things. So you have to keep in mind there is a big difference between a note and a notice. Right. බලන්න පළවෙනි එක තමයි notice එකක් ක්‍රියාද්දී who has organized the event. කවුද මේ වැඩසටහන ලෑස්ති කරලා තියෙන්නේ? What is being organized? මොකද්ද සංවිධානය වෙලා තියෙන්නේ? The purpose, අරමුණ, date, time, venue, දිනය, වේලාව, venue, ස්ථානය, chief guest, ප්‍රධාන ආරාධිත අමුත්තා, or any other details. එහෙම නැත්නම් තවත් තියෙන අමතර තොරතුරු. The invitees, කවුද ආරාධනය කරලා තියෙන්නේ? කවුද ආරාධනය ලත් කට්ටිය? එතකොට notice එකක් ලියද්දී මේ තොරතුරු ටික හරිම වැදගත්. එතකොට මෙන්න මේ විදිහට අපි පළවෙනි ප්‍රශ්නේ බලන්න යනවා. දැන් the drama club of your school has organized a drama festival. Write a notice inviting all the teachers and students
give all the necessary details. දැන් මේක නම් හරිම ලිහිසි එකක් වගේ පේන්නේ. පොඩ්ඩක් කියවලා බලන්න ආයිත් පාරක්. මම ඔයගොල්ලන්ට ආයිත් දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් වෙනවා මේ ඩ්‍රාමා ක්ලබ් එක. ඉස්කෝලේ ඩ්‍රාමා ක්ලබ් එක මොකද්ද ඕගනයිස් කරලා තියෙන්නේ? ඩ්‍රාමා ෆෙස්ටිවල් එකක් ඕගනයිස් කරලා තියෙනවා. ඩ්‍රාමා ෆෙස්ටිවල් එක ඕගනයිස් කරලා ඉන්වයිට් කරන්න කියලා තියෙනවා. කාටද? ස්ටුඩන්ට්ස් ළමයින්ට ඒත් එක්කම ටීචර්ස්ලට. දැන් මේක ප්‍රසිද්ධියේ ඒ කියන්නේ අපි කොහේ හරි අපි කියමුකෝ ස්ටාෆ් රූම් එකේ නැත්තම් ළමයි ඉන්න කැන්ටින් එකේ ප්‍රදර්ශනය කරන දෙයක්. එතකොට මෙන්න මේ වගේ දෙයක් කරන්න කියලා තියෙනවා. හොඳට බලා ගන්න. දැන් අපි මේකේ උත්තරේ බලමු. මෙන්න තියෙන උදාහරණයක්. The drama club of K. Vijaya Mahavidyalaya has organized a drama festival to collect funds for the drama unit. Right. මෙන්න පළවෙනි වාක්‍යය. දැන් මෙන්න මේක හරි වැදගත්. මෙන්න මේ කොටසේ තව වැදගත් කොටසක් තියෙනවා. Remember children, you are going to score 5 marks most of the time. මේ වගේ කොටසකට ලකුණු 5ක්. So it's very important. So කොහොමද මම මේ කියන්නේ? සම්පූර්ණ අවධානය දෙන්න මේකට. මේක ලකුණු 5 හොඳටම ගන්න පුළුවන් ලකුණු 5ක් වෙන හින්දා. right. අපි බලමු පොඩ්ඩක් කලර් එක වෙනස් කරලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ තියෙන විශේෂත්වය තියෙන තැනක් has organized. ඇයි මෙතන present perfect පාවිච්චි කරලා තියෙන්නේ? The drama club of K. Vijaya Mahavidyalaya has organized a drama festival to collect funds for the drama unit. එතකොට මේ වගේ දෙයක් සංවිධානය කළා. past tense වලින් නෙමෙයි ලියන්නේ. past එක්කෝ past continuous ඒ වගේ tense එකකිනුත් නෙමෙයි ලියන්නේ. present perfect වලින්. ඇයි present perfect වලින් ලියන්නේ? ඒකට හේතුව තමයි අපි මෙහෙම කාල රාමුවක් පුංචියට මම මෙතන අඳිනවා. මෙතන වර්තමානය, මෙතන අතීතය. මේක ඕගනයිස් වෙන්නේ අතීතේ. හැබැයි මේ අතීතේ ඕගනයිස් වුණාට ඒක වර්තමානයට බලපාන හින්දා තමයි present perfect පාවිච්චි කරන්නේ. හරි. මම මේක මකනවා. එතකොට මතක තියාගන්න හැම වෙලාවෙම notice එකකදී මේ tense එක පාවිච්චි කරලා has organized a drama festival, has organized an exhibition, has organized a fair, has organized maybe a teledrama or a film. ෆිල්ම් එකක් ඕගනයිස් කරා වෙන්න පුළුවන්, ෆිල්ම් එකක් බලන්න. ඒ හැම එකකටම පාවිච්චි කරන්න පුළුවන් has සමග past participle එක ක්‍රියාවක. ඒක මතක තියාගන්න. right. So we are going to the second part. It will be held on the 23rd June 2021. මේක ඊළඟ කොටස. ඒ කියන්නේ දිනය දක්වන්න ඕනේ. මේක ලේසි ක්‍රමයක් තියෙනවා. Is there an easy way to mention the date? Yes, you can just mention date and in front of date just write the date. ලේසි ක්‍රමයකුත් තියෙනවද? ඔව්, date කියලා ලියලා ඉස්සරහින් දිනය දාන්න. මාසය, දවස, අවුරුද්ද. ඒක හොඳ පිළිවෙලකට සාමාන්‍යයෙන් අපි පිළිගත්තු පිළිවෙලකට දැම්මට කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට from 10:30 am onwards at the school main hall තියෙන ස්ථානය සහ වේලාව. This is also very important. The chief guest will be the zonal director of education Kalutara. මෙන්න ඉන්නවා chief guest, ප්‍රධාන ආරාධිත අමුත්තා. zonal director කලාප අධ්‍යක්ෂකතුමා කළුතර. Tickets are available at the entrance. Tickets තියෙනවා මේ අමතර තොරතුරු ටික. Tickets තියෙනවා entrance එකේ. All the teachers and students are invited. හැම teachers දරුවන්ට ඒත් එක්කම ගුරුවරුන්ට ආරාධනය කරලා තියෙනවා. right. ඔන්න ඔය විදිහට තමයි note එකේ අපි කියන format එක. මේ format එක මේ විදිහට තියෙනකොට ඔයගොල්ලන්ට එක ලකුණක් හම්බ වෙනවා. ඒ කියන්නේ secretary මෙතන අස්සම් කරලා තියෙන්න ඕනේ, notice කියලා ලියලා තියෙන්න ඕනේ. එතකොට මේ තොරතුරු එක මෙන්න මේ ආකාරයට පෙළගස්සලා තියෙනවා නම් ඔයගොල්ලන්ට එක ලකුණක් හම්බ වෙනවා format එකට. right. ඒක සමහරක් වෙලාවට වෙනස් වෙනවා. නමුත් ඒ ලකුණ කොහොම හරි ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ලකුණක්. Now we are going to see a model question for test 6. මේකට model question එකක් බලන්න යනවා. මොකද්ද model question එකක් කියලා කියන්නේ? ආදර්ශ ප්‍රශ්නයක්. right. Your favorite uncle is going to another country for 2 years.
You cannot visit him because of the examination. Write a note. ඔයාගේ ප්‍රියතම මාමා වෙනත් රටකට යනවා. නමුත් ඔයාට මේ වෙලාවේ එයාව බලන්න යන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව එක්සැමිනේෂන් එක විභාගය හින්දා. ඉතින් මේ නෝට් එකේ ඇතුළත් කරන්න කියලා තියෙනවා මෙන්න මේ තොරතුරු ටික. Wishing him, එයාට සුබ පතන්න. Say how you feel about his going away. ඔයාට හැඟෙන්නේ කොහොමද එයා මේ රට දාලා නැත්නම් වෙන තැනකට යන ගමනේ ගැන. මෙන්න මේ වගේ තොරතුරු දෙකයි. බොහොම කෙටි එකක්. හැබැයි බොහොම කෙටි වුණාට අපි පොඩ්ඩක් දීර්ඝව ලියනවා. ඔයගොල්ලන්ට මේක පුරුදු කරන්න ඕන හින්දා. බලමු අන්න ඒක පොඩ්ඩක් කියව ගන්න බලන්න එකපාරක්. හරි. I got to know that you are going to leave the country next week. මට දැනගන්න හම්බුණා ඔයා රටින් පිට වෙනවා මේ වීක් එකේ. Please accept my heartiest congratulations. පිළිගන්න මගේ උණුසුම් සුබ පැතුම්. නැත්තම් හදවතින් මෙන සුබ පැතුම්. Sure, I'll miss you badly for the following 2 years, but you are very lucky to stay at America. හරි වාසනාවන්තයි ඇමරිකාවේ නවතින්න ලැබිච්ච එක ගැන. I wanted to visit you before you leave, but I have the exam these days and I'm studying for it. මට එන්න කැමති නමුත් එන්න විදිහක් නැහැ විභාගය හින්දා. So please excuse me for that. I wish you a safe journey. Do write me soon when you arrive America. Goodbye. දැන් ඔන්න ඔය විදිහට තොරතුරු ටික දීලා තිනවා. මම මේකේ වාක්‍ය කීපයක් විතරක් පුතාලා දුලට කියලා දෙන්නම්. අපි හැම එකක්ම බලන්න යන්නේ නැහැ. මෙන්න පළවෙනි වාක්‍යය. I got to know that you are going to leave the country. නැත්නම් I came to know. I heard that you are going away. ඊට පස්සේ ඒ පළවෙනි තොරතුර. ඒ කියන්නේ ප්‍රශ්නේ කියලා තියෙනවා එයා පිට රටකට යනවා කියලා. ඒක දැනුවත් කියලා ඔන්න පළවෙනි වාක්‍යයෙන් පෙන්වුවා. ඊට පස්සේ එයාට විශ් කරනවා. ඊට පස්සේ එයා ඒ ගමන යන එක ගැන ඔයාට හැඟෙන දේ කෙටියෙන් කියලා තියලා තියෙනවා. මෙන්න මේ විදිහට කියනවා I'll miss you badly. මට ඔයා නැතුව පාළුවක් දැනෙනවා 2 years but you are very lucky. ඔයා හරි වාසනාවන්තයි ඇමරිකාවට යන්න ලැබිච්ච එක ගැන. එතකොට අංකල් කියලා තියෙනවා මුලින්ම අංකල් කියලා මේ විදිහට කියලා තියෙනවා. ඊට පස්සේ රුවන් කියලා තියෙනවා. මේකට ලකුණු හම්බ වෙනවා. ඒක මතක තියාගන්න. අංකල් රුවන් කියලා ඔන්න ඔය විදිහට තියෙනවා. හොඳයි. අපි ඊළඟට බලන්න යන්නේ මොකද්ද? Let's discuss few past questions. අපි past questions කීපයක් බලන්න යන්නේ. දැන් past questions කිව්වහම කොයි අවුරුද්ද වගේද? 2015? ඔව්. දැන් සමහරක් අපේ දුවා දරුවෝ අහන ප්‍රශ්නයක් තමයි is there a difference between the old syllabus and the new syllabus when it comes to note writing and notice writing and other question types? අපි පුතාලා දුවලා අහන ප්‍රශ්නයක් තමයි මේ අලුත් සිලබස් එකයි පරණ සිලබස් එකයි අතර වෙනසක් තියෙනවද මේ note writing ලියන්න ගියාම notice letter essays? No. This is language. So we are testing your language skills. So there is no new syllabus language skills and all syllabus language skills. ඉතින් පරණ syllabus එකේ language skills කියලාත් all syllabus එකේ skills කියලා මේවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒකට හේතුව තමයි අපේ දුවා දරුවෝ අහනවා මේ අලුත් syllabus එකේ papers අඩුවෙන් practice කරන්න. එතකොට සර් මේ පරණ එකෙන් කරත් හොඳයිද කියලා. ඔව් ඇත්තටම හොඳයි. අපි 2000 අපි කියමුකෝ 2000 අඩුම ගානේ 8 9 ඉඳලා කරත් ඒකේ ගැටලුවක් නැහැ. හැම තැනම තියෙන ලැන්ග්වේජ් එක එක විදිහට ඇවිල්ලා. ඉතින් කොයි විදිහට ආවත් එකම ලැන්ග්වේජ් එක තමයි එන්නේ. පරණ papers වල ටිකක් ගැඹුරින් සමහරක් දේවල් තියෙනවා. ඉතින් ඒව කරන එක ඇත්තටම හොඳයි. ඉතින් මේ 2015 අපි තෝරගත්තු එකක්. You received the following note from your friend Mevan. මෙවන්ගෙන් මෙන්න මේ නෝට් එක හම්බුණා. Dear friend, we are moving to a new house. I need you. Please meet me. හරිම සරල දෙයක්. දැන් මේ වගේ දෙයක් දැන් කරන්නේ ෆෝන් එක ගත්තා ඔන්න SMS එකක් ගැහුවා. දැන් SMS එකක් නැත්තම් ෂෝට් මැසේජ් එකක් ගහන්නත් මේ dear friend මේවා නැති වුණාට මේ වගේ එකක් හරි grammatically correct English වලින් ගහන්න ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේක විභාගෙට විතරක් නෙමෙයි කියන්නේ වටින්නේ. හැබැයි තාමත් පුතේ දුවේ අපි කියන official level එකේදී
maybe at offices, සමහරක් government offices වල, maybe in private sector, they practice note. ඒගොල්ලෝ notes practice කරනවා. ඒකට හේතුව සමහරක් වෙලාවට because due to the technical difficulties, technical lapses, technical flaws, තාක්ෂණික අඩුපාඩු, තාක්ෂණික වැරදි හින්දා සමහරක් අය they rely much on paper. ඒගොල්ලෝ වැඩිපුර මේ කොළ මත යැපෙනවා. මොනවද කොළ කියන්නේ? පොඩි පොඩි කොළ කෑලි. කොළ කෑලි වල පොඩි නෝට් එකක් ලියලා head of the department එකේ ප්‍රධානියාගේ මේසෙ උඩ පොඩි නෝට් එකක් ලියලා තියලා යනවා. හැබැයි ඒක මේ විදිහේ හොඳ සරලව කෙටියෙන් grammatically correct ඒවා ලියනවා නම් ඒක හරිම හොඳ දෙයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක්. Dear friend, අපි මේ ගෙදරින් යනවා. මට ඔයාව අවශ්‍ය වෙලා තියෙනවා, please meet me. මාව හම්බ වෙන්න. හරි. කොහොමද හම්බ වෙන්නේ? Then Mevan's note doesn't tell you anything much. You need to ask some questions. Write your reply, include the following. Mevanගේ notice එකේ එච්චර දෙයක් කියන්නේ නැහැ. ඔයාට අහන්න සිද්ධ වෙනවා some question. Write your reply, include the following. ඔයාගේ reply එක ලියන්න ඕනේ. මේ note එකට reply එක ලියන්න ඕනේ. මෙන්න මේ තොරතුරුත් එකතු කරලා. Thank him for the note. note එකට ස්තුති කරලා. Ask questions. ප්‍රශ්න අහන්න. Live in the old house. ඇයි පරණ ගෙය අතෑරලා යන්නේ? The new house. අලුත් ගේ කොහෙද තියෙන්නේ? මේ වගේ ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ paper එකේ මේ වගේ bullet දෙකක් ආවොත්, මේ වගේ අනුමාත්‍රිකා දෙකක් ආවොත් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන පුතේ දුවේ මේ දෙකට උත්තර ඔයගොල්ලන්ගේ note එකේ තියෙයි කියලා. ඊළඟට තව තියෙනවා express willingness to meet. express willingness to meet. හමු වෙන්න තියෙන කැමැත්ත ප්‍රකාශ කරන්න. give a date, දිනයක් දෙන්න. use about 40-50 words. වචන 40ක් 50ක් විතර පාවිච්චි කරන්න. දැන් පේන විදිහට නම් ලේසි නෝට් එකක් නෙමෙයිනේ, වචන 40ක් විතර පාවිච්චි කරන්න වෙනවා. දැන් කල්පනා කරලා බලන්න වචන 40ක් විනාඩි 5කින් ලියන්න පුළුවන්ද? දැන් මේක තමයි ඉස්සල්ලාටම එන ප්‍රශ්නය. පුතේ දුවේ සමහරත් පුතාලා දුවලා දන්නවා මේක අපි කියන අකුරත් වචනයක් හැටියට ගණන් ගන්නවා. සහ මේ තොරතුරු ටික එකින් එක ඕගොල්ලෝ ආමන්ත්‍රණය කරනකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්නයේදී වචන 40 50 නෙමෙයි සමහරට 60 70ක් දක්වා යනවා. ඒකින්ද කාලය ඉතා හොඳින් මේ මැනේජ් කරගෙන කළමනාකරණය කරගෙන මේකට උත්තර ලියන්න අවශ්‍යයි. ඔන්න තියෙනවා මෙවන්ගේ නෝට් එක. අපි බලමු. Dear Mevan, thank you for your note. I am happy to hear that you are moving to a new place. අන්න අර අහලා තියෙන බුලට්ස් වලට උත්තර දෙනවා. ඔයාගේ නෝට් එකට ස්තුතියි. මම ගොඩක් සතුටුයි ඔයා අලුත් තැනකට යන එක ගැන. When are you going to the new house? අලුත් house එකට කවද්ද යන්නේ? පළවෙනි ප්‍රශ්නේ. Why are you leaving the old house? ඇයි මේ පැරණි නිවස අතාරින්නේ? Where is the new house situated? අලුත් නිවස කොහෙද තියෙන්නේ? I am happy to come and help you. මම බොහොම සන්තෝෂයෙන් ඉන්නවා ඔයාට උදව් කරන්න ඇවිල්ලා. So let's meet at your old house next Monday. අපි ඔයාගේ old house එකේ පැරණි house එක ළඟදී හම්බ වෙමු කියලා මෙතන සනූජා සඳහන් කරලා තියෙනවා. එකපාරක් කියව ගන්න බලන්න මේක ඔයගොල්ලන්ට තේරෙනවද කියලා බලන්න. හරි. මම එකපාරක් කියවන්නම්. Thank you for your note. I am happy to hear that you are moving to a new place. When are you going to the new house? Why are you leaving the old house? Where is the new house situated? I am happy to come and help you. So let's meet at your old house next Monday. Right, Sanuja. Right, next we are moving to test number 6, another test. So when you are talking about test number 6, most of the time, not always, there will be a note or a notice. But this may change, but we have to learn how to write a note and a notice. You are the secretary of the school literary association. You have organized a singing competition in English. Write a notice inviting all the students of grade 9 to watch the event. Use 40-50 words. Include date, time and place of the competition. So when you are given this kind of a question, children, you need to go each and every word of this question, and you can highlight some of the important parts of this question so that you will never miss a point.
ඉතින් පුතේ දුවේ මේ වගේ question එකක් ආපුවාම if you want to take let's say the best mark or the maximum marks හොඳම ලකුණ නැත්නම් උපරිම ලකුණක් ගන්න අවශ්‍ය නම් මේක කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉක්මනින්ම highlight කරගන්න ඕනේ අත්‍යවශ්‍ය කාරණා ටික. You are the secretary. ඔයා secretary. Organized a singing competition. Singing competition එකක් organize කරලා තියෙනවා in English. ලියන්න කියලා තියෙන්නේ notice එකක්. note එකක් එහෙම නෙමේ. Inviting. කාටද invite කරන්න ඕනේ? All the students. grade කීයද? grade 9. Watch the event. මේක නම් එච්චරම වැදගත් නෑ. හැබැයි ඔළුවේ තියාගන්න. මතක තියාගන්න. Include කරන්න date, time and place of the competition. Right? දැන් මේ තොරතුරු ටික හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ නෝට් එකේ තියෙන්න ඕනි කියලා මතක තියාගන්න. right. අපි යමුද උත්තරේට. right. ඔන්න තියෙනවා notice එක. notice එක ගැන කතා කරන්න කලින් පුංචි දේවල් ටිකක් මතක් කරන්න කැමතියි. So I want you to remind that you can always watch our programs through YouTube and rupawahini.lk. ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනි පුතේ දුවේ දැන් සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට අපේ වැඩසටහන් පාන්දර තියෙන්නේ සමහරට පාන්දර බලන්න බැරි වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් rupawahini.lk එත් එක්කම ජාතික රූපවාහිනී YouTube channel එකෙන් බලන්නත් පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන නිවි හැනහිල්ලේ බලන්නත් පුළුවන්. ඒත් එක්කම අපේ පුතාලා දුවලා දැන් තාක්ෂණය පාවිච්චි කරනවානේ. එතකොට මේ තාක්ෂණය පාවිච්චි කරද්දී අපේ වැඩසටහන් ඔයගොල්ලන්ට පුළුවන් Zoom එක හරහා ඔයගොල්ලන්ට මේ වැඩසටහන් ප්ලේ කරලා ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක සම්බන්ධ වෙලා මේවා සාකච්ඡා කරන්න. මේ වැඩසටහන් වල කන්ටෙන්ට්ස් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මේ අභ්‍යාස කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ දැනීම වඩාත් ප්‍රබල තත්වයකට ගේන්න පුළුවන් වෙයි. තනියෙන් ඉගෙන ගන්නවට වඩා කට්ටියක් එක්ක සම්බන්ධ වෙලා එකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ගොඩක් ප්‍රායෝගික වෙයි. මතකයට වැඩියෙන් යයි. හරි. අපි යමු notice එකට. The English Literary Association of පුබුදු මහාවිද්‍යාලය has organized. මම කලිනුත් කිව්වේ has organized. Present perfect tense එක use කරලා තිනවා. Has organized a singing competition in English. It will be held on 2nd of January 2020 at 2 p.m. in the school main hall. මෙන්න දිනය දීලා තියෙනවා, වෙලාව දීලා තියෙනවා, වෙලාව place එක දීලා තියෙනවා. All the students of grade 9 are invited to watch the event. ඔය විදිහට දීලා තියෙනවා. කාටද invite කරලා තියෙන්නේ කියලා. මට පොඩි සැකයක් ආවා. ඒකින්ද මට හිතෙනවා මේකේ පොඩ්ඩක් ප්‍රශ්නේ බලන්න ඕනේ කියලා. බලමු මේකේ හැම එකටම කියලා තියෙනවද? මට නිකන් මතකයක් තිබුණා දරුවනේ write a notice inviting all the students and teachers කියලා. නෑ මේකේ තියෙන්නේ all the students විතරයි. හරි. උත්තරේ නම් හරියට ලියලා තිනවා. බැරි වෙලාවකත් මෙතන teachersලා තිබුණොත් ඒක ඇතුළත් කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. එහෙනම් මගේ උත්තරේ වැරදිලා නැහැ. හරි. All the students of grade 9 are invited to watch the event. Secretary, English Literary Association. Do not forget to write this part because this is very important. Even the notice, this topic and date, time, place and the event and at last not least the signature or the post or the title. අන්තිමට signature එක එහෙම නැත්නම් post එක secretary එයා තමයි ලියන එක්කෙනා ඒක ලියන්න ඕනේ. මෙතන dear කියලා දාලා නැහැනේ. මෙතනින් දාන්න ඕනේ dear කියලා කොබන්. dear කියලා දාන්න ඕනේද? dear නැහැ. This is wrong. right? මේ වැරද්ද කරලා තියෙනවා සමහර කලාවට. මෙතන dear කියලා එකක් එන්නේ නැහැ. ඒකට හේතුව මේක notice එකක්. පෞද්ගලික කෙනෙකුට ලියන එකක් නෙවෙයි පොදුවේ දාන එකක්. ඒක හොඳට මතක තියාගන්න. right. අපි ඊළඟට මොනවද බලන්න යන්නේ? There may be a parallel writing, guided writing or else free writing activity too. Let's discuss about a guided writing activity. මොකද්ද මේ guided writing එකක් කියලා කියන්නේ? අපි ඊළඟට බලන්න යන්නේ අන්න ඒ වගේ activity එකක්. හරි. So we have taken this question from GCE Ordinary Level 2012 question paper. Past paper, write a paragraph on one of the following topics. Use about 50 words. දැන් මේක සාකච්ඡා කරන්න කලින් අපේ දුවෙක් අහලා තිබුණා ප්‍රශ්නයක්.
මේකටත් ඒක අදාළ වෙයිද දන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඒ දුවගේ ප්‍රශ්නය මොකක්ද කියලා බලමු. එතකොට සර් ෆස්ට් පේපර් එකේ අපිට ප්‍රශ්න ගොඩක් ලේසි. සර්ලගේ එක්ස්පීරියන්ස් ගත්තම අපිට ෆස්ට් පේපර් එකේ මොන වගේ දේවල්ද වර්ධින්නේ? ළමයි වැඩිපුරම වරද්ද ගන්න මොන වගේ තැන්ද ෆස්ට් පේපර් එකේ? thank you දුව. ඉතින් ඒ දුවට තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ ෆස්ට් පේපර් එක. ඔව්. දැන් ගත්ත ගමන්ම හරිම ලේසි ප්‍රශ්නයක්. So this is easy. I'm going to get more marks. No problem. I'm going to finish it within half an hour. No problem. පේපරේ අතට ගත්තු ගාම මම දකිනවා ගොඩාක් අපේ පුතාලා දුවලා මේ ප්‍රශ්න පත්‍රය මේක හරිම ලේසි පටපට කාලා හරි ඉක්මනටම මේක කරගෙන යනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා. ඒකට හේතුව තමයි මේක ලේසි වෙන්න අපේ දුවලා දෙන කන්සන්ට්‍රේෂන් එක, මේකට දෙන අවධානය හරිම අඩුයි. සමහරක් වෙලාවට කල්පනා කරලා බලද්දි මේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පුතේ දුවේ S අකුරකට ලකුණ දෙන්නෙත් නෑ හරියට තිබුණ නැත්තම්. IES තිබුණොත් හරියට තිබුණ නැත්තම් ලකුණු දෙන්නෙත් නෑ. ඉතින් බලාගෙන ගියාම මේ සාමාන්‍ය පෙළ වුණාට හරි පුංචි දේවල්නේ. ඔව්. හරි පුංචි දේවල් වලට තමයි ලකුණු දෙන්නේ. ඕගලන්ට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ හරිම පුංචි දේවල් වලට. ඒක හින්දා මේ පුංචි දේවල් තියෙනකොට මග හැරෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒක හින්දා පළවෙනිම දේ තමයි ෆස්ට් පේපර් එකට ආන්සර් කරද්දි හොඳට කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. ඒකට හේතුව සමහරක් දුවල පුතාලට මේක හරිම ලේසි. ඒක හින්දාම පොඩි ස්පෙලිං මිස්ටේක්ස්, එතකොට සිංගියුලර් ප්ලූරල් මිස්ටේක්, ප්‍රසන්ට් ටෙන්ස් වල අපි දන්නවා S අකුර දාන මිස්ටේක්ස්, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ ප්‍රශ්නයකදී ගයිඩඩ් රයිටින් එකකදී මේ ක්වෙස්චන් එකේ දීලා තියෙන තොරතුරු ඒ විදිහටම ලියන්න ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනකොට ඒක ටිකක් මග හැරෙන්න පුළුවන්. එහෙම මග හැරුණොත් ඒ ප්‍රශ්නෙට හම්බ වෙන සම්පූර්ණ ලකුණ දෙන්න අපිට බැරි වෙනවා. අන්න ඒක හින්දා මතක තියාගන්න පුතේ දුවේ පළවෙනි පේපර් එකට හොඳ අවධානයක් දෙන්න ඕනේ. ඔව් ඒක ලේසි වුණත්. ඊළඟට තමයි ප්‍රශ්නය හරියටම කියවන්න ඕනේ. අකුරක් නෑර කියවන්න ඕනේ. අපි කලින් ප්‍රශ්නේ බැලුවා වගේම ප්‍රධාන තොරතුරු ටික highlight කරගන්න ඕනේ, especially in a writing activity. Writing activity එක ඒ දේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරි. Write a paragraph on one of the following topics. Use about 50 words. What do you do during your free time? Write about one indoor activity and one outdoor activity. Or a visit to a place of historical interest. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. මේක 2012 මට මතකයි මේ ප්‍රශ්නය ආවට පස්සේ ළමයින්ට ප්‍රශ්නයක් ආවා මොනවද මේ indoor activities, මොනවද මේ outdoor activities. දැන් ඒක ප්‍රශ්නයක්. ඒක පැත්තකින් තියමුකෝ. ඊළඟට කියනවා a visit to a place of historical interest. ඓතිහාසික වටිනාකමක් තියෙන තැනකට ගිය ගමනක්. දැන් පුතාලා දුවලට මේ දෙක එක පාරටම තේරුම් ගන්න බැරි නම් දැන් මේ විභාගයේ තමයි මට මතක හැටියට පළවෙනිම මේ වචන දෙක ගැන ටිකක් ගැඹුරින් සාකච්ඡා වුණේ. එතකොට මේ වගේ දෙයකදී ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ලේසිම දේ තමයි දන්න දෙයට උත්තරේ ලියන්න. visit to a place of historical interest. ඓතිහාසික ස්ථානයකට අපි ලියන්න යන්නේත් ඒ වගේ දෙයක්. දැන් මේ වගේ දෙයක් ලියද්දිත් පුතාලා දුවලා මතක තියාගන්න සාමාන්‍යයෙන් විනාඩි 5ක 6ක් කාලයක් ඇතුළතදී අර වගේ කුඩා තොරතුරු ප්‍රමාණයක් small amount පොඩි ප්‍රමාණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද ලොකු දේවල් ලියන්න බලාපොරොත්තු වෙන්න එපා. අපි පොඩ්ඩක් වැඩිපුර ඕගොල්ලන්ට තොරතුරු ඉදිරිපත් කරලා තිනවා. මේ තොරතුරු ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා ඉදිරියේදී රචනා ලියන්න සහ අනිකුත් writing activities වලට. සහ ගොඩක් කියවුවම අඩුම ගන්න ටිකක් හරි මතක තියාගන්නීනේ. ඒක හින්දා. හරි. අපි මේක කියවමු ඉස්සෙල්ලාම බලන්න. Right. Last weekend I visited Anuradhapura with my family. Two of my best friends, Johan and Sanduni, joined us. First of all, we worshipped Ruwanveli Saya and Sri Mahabodhi by offering flowers and lighting coconut oil lamps and incense sticks. Then we visited other religious places of Atamasthana, the twin ponds, moonstones at various places, and the Suruminiya lovers created patriotic feelings in our minds for our grandeur in the past. We learned a lot about the history of Sri Lanka in this visit.
දැන් බලන්න මමත් කියවගෙන යනකොට පුතේ දුවේ මෙන්න මෙතනදී we learned a lot of කියලා කියවෙන්න ගියා. දැන් අපිට මේ අපේ මනසේ සමහරක් වාක්‍ය එතකොට වාක්‍ය රටා ඒ විදිහටම මනසේ තියෙනවා. සමහරක් වෙලාවට ඒවා ගැලපෙන්නේ නැති තැන් වලටත් ස්පොන්ටේනියස්ලි කියලා කියනවා. එහෙම නැත්නම් ඔටෝමැටිකලි අපිට ලියවෙනවා කියවෙනවා. ඒක ලියුවොත් වැරදි තැනක ලියුවොත් ඕගලන්ට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකින්ද හැම වෙලාවෙම ඔයගොල්ලෝ ලියපු එක කියවන්න කියලා අපි ඔයගලන්ට ආරාධනය කරන්නේ අන්න ඒකින්ද. දෙවෙනි පාරට කියවන්න. ඇත්තටම ඔයා හිතපු දේද ලියලා තියෙන්නේ. නැත්නම් වැරදි දේ ලියවෙලා තියෙන්න පුළුවන්. හරි. බලන්න මේකේ පාවිච්චි කරලා තියෙන්නේ බොහොම සරල භාෂාවක්. simple language and short sentences. කෙටි වාක්‍ය. මේවට ඔයගලන්ට ලකුණු හම්බ වෙනවද? නැතු ඇත නේද? ටිකක් අමාරුවෙන් and but adjectives adverbs දාලා ලිව්වොත්ද ලකුණු හම්බ වෙන්නේ. එහෙම එකක් නෑ පුතේ දුවේ. මේ පළවෙනි ප්‍රශ්නේනේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේනේ. එතකොට සරල කෙටි නිවැරදි වාක්‍ය ලියනවා නම් ඕගොල්ලන්ගේ කාලයත් ඉතුරු කරගන්න පුළුවන්. දෙවනි වතාවට ඒ ඔයගොල්ලෝ ලියපු වාක්‍ය බලද්දී හරි ලේසි. ඉක්මනින් නිවැරදිද කියලා බලා ගන්නත් පුළුවන්. හරි. අපි බලමු මේකේ තේරුම. පටන් අරන් තියෙනවා පොඩ්ඩක් වෙනස් විදිහට. last weekend ගිය සතියන්තේ මම නුවර අනුරාධපුර මම කියවෙන්නේ. අනුරාධපුර with my family, two of my best friends මගේ හොඳම යාළුවෝ දෙන්න සම්බන්ධ වුණා. සඳුනි join us මේ කියන යාළුවෝ සම්බන්ධ වුණා. ඊට පස්සේ first of all we worship රුවන්වැලි සෑය. අපි රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න ගියා. ශ්‍රී මාපෝතියට ගියා. Flowers and lighting coconut oil lamps and incense sticks මොනවද මේ හඳුන් කූරු පත්තු කරා. ඊට පස්සේ අපි ගියා religious places අටමස්ථාන ඉතුරු කොටස් වලට අපි වන්දනාමාන කරන්න ගියා. twin ponds ඒ කියන්නේ කුට්ටම් පොකුණ මේ අනුරාධපුරේ තියෙන දේවල් ටික. මේවා පුතේ දුවේ මතක තියාගන්න. මේවා ලියද්දි සමහර වෙලාවට මේ පන්ති දිහාන සර් මේ කුට්ටම් පොකුණට කියන්නේ මොකද්ද? අටමස්ථානෙට කියන්නේ මොකද්ද? එතකොට ඉසුරුමුණිය මේවට කියන්නේ මොනවද කියන එක. දැන් මේ වගේ හිස්ටොරිකල් ප්ලේස් එකක් ගැන, ෆේමස් ප්ලේස් එකක් ගැන, ෆේමස් පර්සන් කෙනෙක් ගැන මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ගෙදරදී ලියලා පොඩ්ඩක් අවබෝධයෙන් ලියාගෙන මතක තියාගන්න අවශ්‍යයි. මේව මතක තියාගන්න. twin ponds, moonstones, ඉසුරුමුණිය lovers, තව මොනවද? tanks, වැව් ගැන කතා කරන්න පුළුවන්. එතකොට සීගිරිය ගැන කතා කරද්දී frescoes, mirror walls, ponds මේ වචන හොඳට මතක තියාගන්න. හරිම ලේසි වචන මතක තියාගන්න. ලේසි පහසු වචන. හරි. So we are going to the next activity. So we are going back again, way back to 2011. ගොඩාක් එහාට යනවා 2011ට. මේවන විභාගෙට එන එකක් නෑ නේද? ඔව් 2011 නේ. බලමු පොඩ්ඩක්. Write a short paragraph of what you did last weekend. The following words and phrases will help you. Use about 50 words. දැන් මේක කියන්නේ short paragraph එකක් ලියන්න. කෙටි paragraph එකක් ලියන්න. මොකක්ද කෙටි paragraph එක ලියන්න කියන්නේ? Following words and phrases will help you. මොනවා ගැනද ලියන්න කියලා තියෙන්නේ? What you did last weekend. ගිය සතියේ මොනවද කරේ කියලා අහලා තමයි කියන්නේ. අහන්නේ. The following words මේ වචන ඔයගලන්ට උදව් වෙයි කියලාත් කියනවා. මොනවද තියෙන වචනේ? Saturday, Sunday, in the morning, in the afternoon, in the evening, before lunch, after lunch, then after that. ඔය විදිහට තියෙනවා. මේ ටික දැන් පාවිච්චි කරන්නත් ඕනේ. වචන 50ක් ලියන්නත් ඕනේ. හරි. On Saturday, I got up at 7 in the morning and helped my mother to clean the house. Before lunch, I washed my clothes and had a bath. In the afternoon, after lunch, I played with my friends. In the evening, I went to see a film with my parents on Sunday. I went to Sunday school in the morning and then visited my grandparents. So, in these types of questions, what do you, or let's say, what are the things that are tested? What does the examination department want to know? අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් අපි කියනවා විභාග දෙපාර්තමේන්තුවට මේ වගේ ප්‍රශ්නයක් දීලා මොකක්ද දැනගන්න ඕනේ? ඇයි මේ ප්‍රශ්නේ ඔයගලන්ට දීලා තියෙන්නේ? මොනවා පරීක්ෂාවට ලක් කරන්නද? පළවෙනි එක තමයි first thing, whether you have the knowledge of past tense.
ඔයාට past tense අතීත නැත්තම් අපි කියනවා past tense එක ගැන අතීත කාලය ගැන දැනුමක් තියෙනවද? අතීත කාලය යම්කිසි ප්‍රායෝගික අවස්ථාවකට දුන්නාම ඒක පාවිච්චි කරන්න දන්නවද? කලින් වෙච්ච සිද්ධියක් ගැන කියන්න ඔයාට පුළුවන්ද ඔයා O level වලදී නැත්තම් අපි කියනවා 10 11 past tense අපි 7-8 වසරවල වල ඉඳලම ඉගෙන ගන්නවා. ඒ වසරවල වල ඉගෙනගත්තු past tense ඔයගලන්ට පුළුවන් ද යම්කිසි සිටුේෂන් එකකට දාලා ජීවිතේ ප්‍රායෝගික දෙයක් විස්තර කරන්න කියලා තමයි බලන්නේ. So and the other thing is whether you know all the words or the most needed words අත්‍යවශ්‍ය වචන ටික ඔයගොල්ලෝ ළඟ තියෙනවද ඒ වගේ දෙයක් ප්‍රකාශ කරන්න කියන එකයි බලන්නේ. දැන් සමහරක් අපේ දුවල පුතාලා කියන දේ තමයි මේ විභාගයේ කියන දේවල් අපිට සාමාන්‍ය ජීවිතේට ඕනෙ වෙන්නේ නැහැ කියන එක. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ ගොඩක් දේවල් ඩිසයින් කරලා තියෙන්නේ සිලබස් එක ඩිසයින් කරලා තියෙන්නේ එදිනෙදා ජීවිතේට අවශ්‍ය වෙන දේවල්. This is a good example. මේක හොඳ example එකක්. ඔයාට කියන්න ඕනේ දැන් O level ඉවරනාට පස්සේ spoken English පන්ති යනවානේ ගොඩක් අය. ගිහිල්ලා grammar ආයි මුල ඉඳලා ඉගෙන ගන්නවා. ආයි වචන ටික ඉගෙන ගන්නවා. ඉතින් මේ අපි කියනවා ඒකට මේ බඩ ගන්නවා කියලා මේ පන්ති ගානේ බඩ ගාලා ගොඩාක් මහන්සි වෙලා ආයි මේ past tense ඉගෙන ගන්නවා. අපේ මේ වැඩසටහන 10 වසර හරි 9 වසර හරි පුතෙක් හරි දුවෙක් හරි බලනවා නම් පුතේ දුවේ ඒ වැඩේ කරන්න ඕනේ නැහැ. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මේ ටික ඉගෙන ගත්තා නම්. සහ ඔයගොල්ලෝ දැන් අයියලා අක්කලානේ ඔය අයියලා අක්කලාට පුළුවන් 6 වසර 7 වසර 8 වසර ඉන්න නංගිලා මල්ලිලාට කියන්න මේ දේවල් ඉගෙන ගන්න ජීවිතේට ගොඩාක් වැදගත් වෙනවා ඉදිරියේදී කියලා. හරි. බලන්න මේ past tense පාවිච්චි කරලා තියෙන විදිය. On Saturday I got up at 7 in the morning. Saturday මම නැගිට්ටා. හරිම සරලයි. past tense වලින් කියලා තියෙන්නේ on Saturday I got up at 7 in the morning and helped my mother to clean the house. Helped. මම උදව් කරා මගේ අම්මට නිවස පිරිසිදු කරන්න. Before lunch I wash my clothes. බලන්න past tense කෙලින්ම පාවිච්චි කරලා තියෙනවා. My clothes and had a bath. ටිකක් නෑව කියලා තියෙනවා. ස්නානය කරා. In the afternoon after lunch I played. මේ past tense වචන verbs පාවිච්චි කරලා තියෙනවා බොහොම සරලව. I went අපි පොඩ්ඩක් highlight කරමු නේද? I played, I went. දැන් මේ is was නැහැ. was were නැහැ. ඇයි? මේ අපි කතා කරන්නේ කෙලින්ම ක්‍රියාවක් ගැන. අපිට was were අවශ්‍ය නැහැ. was were අපිට ඕනේ තත්වයක් ගැන කියනවා නම් විතරයි. On Sunday I went, then visited, got up, helped, I washed. බලන්න සරල අතීත කාලයේ පාවිච්චි කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අද අපි සාකච්ඡා කරා notice කොහොමද ලියන්නේ කියලා. ඉතින් පුතේ දුවේ මං හිතනවා ගොඩක් තොරතුරු ඉගෙන ගත්ත ඇති කියලා. ගායත්‍රි මිස්ටත් ස්තුති කරනවා බදුල්ල ඉඳලා අපිට ඒ තොරතුරු කියලා දෙන්න සම්බන්ධ වුණාට. ඒත් එක්කම අපේ පුතාටයි දුවටයිත් ඒගොල්ලන්ගේ ප්‍රශ්න බොහොම විවෘතව ඉදිරිපත් කළා. ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුති කියන්න කැමතියි. ඉතින් පුතේ දුවේ මතක් කරන්නම් rupahini.lk වලට ගිහිල්ලා මේ වැඩසටහන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. You can download the program and you can watch it again and again and you can share this program with your friends and you can discuss and you can do these activities. ඔයගොල්ලන්ට share කරගන්න පුළුවන් මේ program එක share කරගෙන එකට සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අද අපි ගොඩක් තොරතුරු සාකච්ඡා කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ලබන සතියේත් මේ වගේ ලස්සන වැඩසටහනකින් ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලන්ව හම්බ වෙන්න.